සුබ උදෑසනක් වේවා දුවල පුතාලට AT ආයතනයේ අධ්‍යයන හා පුහුණු කිරීම අංශයේ ප්‍රධානී ලිලානි තනුජා වෙන මමත් ඒ වගේම අප ආයතනයේ තවත් සමාජික මහතුන් කිහිප දෙනෙකුත් මේ සමග සම්බන්ධ වෙනවා. ඔබට ලියාපදිංචිය එහෙම නැත්නම් ලියාපදිංචි වෙලා ඉන්නව නම් ඒක අලුත් කර ගැනීම, නිදහස් වීම, විභාග සඳහා අයදුම් කිරීම, ශිෂ්‍ය අත්පොත් මිලදී ගැනීම, එහෙම නැත්නම් ඔන්ලයින් රෙජිස්ටර් වෙන ආකාරය, ස්වාධ්‍යන පාඨමාලා මිලදී ගන්නේ කොහොමද මේ කියන ඕනෑම දෙයක ගැටලුවක් තියෙනවා නම් ඔබට පුළුවන් අපේ මේ අවස්ථාවේදී ඔබේ ප්‍රශ්න යොමු කරලා ඒ සඳහා අවශ්‍ය පිළිතුරු ලබා ගන්න. ඒකී කරන ළමයෙකුට දැන් මේ level 1 එකයි 2 එකයි දෙකම එකපාර කරන්න පුළුවන්ද? කරන්න පුළුවන්. ඔයා O level කරලා double AT හදාන්නේ කෙනෙක් D level කරලා නැද්ද තාම? A level කරලා තියෙන්නේ. හැබැයි ආර්ට් එකෙන් තමයි කරලා තියෙන්නේ. හරි. එතකොට ආර්ට් කරද්දී ආ ඉකොනොමික්ස් විෂය ආර්ථික විද්‍යාව කරලා තියෙනවද? නෑ මිස්. right. එහෙමනම් ඔයාට ඔක්කොම විෂයන් ටික කරන්න වෙනවා. ඔයාට level 1 and 2 එකම විභාගයකදී එකට කරන්න පුළුවන්. මොකද අපි විභාග time table එහෙම නැත්නම් කාලසටහන් තියෙන්නේ ඒ එකක් මත එකක් සමපාත වෙන්නේ නැති විදිහට, crash වෙන්නේ නැති විදිහට. එතකොට ඒ හින්දා ඔයා level 1 එකයි level 2 එකයි එකට කළා කියලා කිසි ගැටලුවක් නැහැ. ඒ දෙක එකට කරලා ඔයාට ඉක්මනින්ම double AT විභාගය සම්පූර්ණ කරන්න පුළුවන්. මිස් එතකොට මම මේ එක සබ්ජෙක්ට් එකක් හරි ෆේල් වුණොත් level 1 එකයි 2 එකයි මම දෙකම කරලා ඒක සබ්ජෙක්ට් එකක් ෆේල් වුණොත් මට 3 එක කරන්න බැයිද? ඒ දෙක කම්ප්ලීට් කරන්න ඕනේද? 3 එක කරන්න අවශ්‍ය මූලික සුදුසුකමක් තමා විභාග අධ්‍යයන 1 සහ 2 සමත් වීම. ඒ හින්දා ඔයා හදිසියෙවත් එක විෂයක් අසමත් වුණොත් ඒ විෂය සම්පූර්ණ කරන්න ඕනේ. ඒ කියන්නේ අධ්‍යයන 2 වෙනකන් ඔයා සම්බන්ධ වෙන්න ඕනේ අධ්‍යයන 3 කරන්න. මිස් මේ මගේ අයිඩියා දැන් මම මේක ස්ටාර්ට් කරාට මගේ අයිඩියා එකක් තියෙන. ඒ කියන්නේ මේ දැන් අපි රට යන්නේ එතකොට මට එක්සෑම් එක කරන්න මෙහෙට එන්නම වෙනවද? මට ඔන්ලයින් කරන්න බැයිද කොහොමද? අපි එක්සෑම්ස් ඔන්ලයින් වලට ගිහිල්ලා නැහැ. මොකද අපේ බහුතරයක් ඉන්නේ ඉස්කෝලේ යන ළමයි සහ සාමාන්‍ය මධ්‍යම පන්තියේ දරුවන්. ඒ හින්දා අපි මේක ඔන්ලයින් කරන්නේ මොකද අපි මේක හුඟක්ම යන්නේ ලිඛිත ප්‍රශ්න පත්‍ර විදිහට තමයි යන්නේ. ඉතින් ඒ හින්දා ඔන්ලයින් කරන්න විදිහක් නැහැ එක්සැමිනේෂන් එක. ඔයාට විභාගය සඳහා මුහුණ දෙන්න මෙහාට අපේ විභාග මධ්‍යස්ථානයකට පැමිණෙන්න වෙනවා. කොළඹ ඇතුළුව විභාග මධ්‍යස්ථාන 14ක් අපේ විභාග තියෙනවා. එතකොට ඒ එක තැන ස්ථානයකින් ඔයාට අයදුම් කරන්න අවශ්‍ය වෙනවා. මිස් මේ එතකොට දැන් මම රෙජිස්ටර් වෙලා ඉන්නේ. එතකොට මට මේ නිකන් හරි රට යන්න වුණොත් මේ එක්සෑම් එක ලියන්න වෙන්නේ නැහැ. එතකොට මම ඊළඟ බැච් එකට හරි ලිව්වොත් මට මොකක් හරි ප්‍රොසීජර් එකක් තියෙනවද? ඔයා දැනටත් අයදුම් කරලා නැති හින්දා ඒකේ ගැටලුවක් නැහැ. ඔයා ලියාපදිංචි වෙලා තියෙන හින්දා ඔයාගේ ගෙදරට විභාග අයදුම් පත්‍රය තැපෑලෙන් අපි යවනවා. එතකොට ඔයා මේ අවුරුද්දේ මේ විභාගයට ලියලා කළේ නැත්තම් ඊළඟ විභාගෙදිත් අපි අයදුම් පත්‍රය ඔයාට තැපෑලෙන් යවනවා. එකම දේ තමයි ඔයා අපේ යවන ඒ ලිපි ගනුදෙනු ලැබීම සඳහා ඔයාගේ ශිෂ්‍යභාවය හැමතිස්සෙම යාවත් කාලීන කරලා තියාගන්න එක වැදගත් වෙනවා. ඊට අමතරව සිලබස් එකේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. අපි දැන් මේජර් චේන්ජස් කරලානේ තියෙන්නේ. year of assessment එක මේ අවුරුද්දේ තියෙන year of assessment එක තමයි ඊළඟ අවුරුද්දට. ඔයා 1 සහ 2 අධ්‍යයන කරන හින්දා කොහොමත් මේ ටැක්ස් වල අදාළ වීමට බලපාන්නේත් නැහැ. දැනට කරලා තියෙන විදිහට මුකුත් වෙනස් කිරීමක් සිදු කරලා නැහැ මේ සැප්තැම්බර් විභාගයට. ඉතින් හුඟක් වෙලාවට අපි ඊළඟ විභාගයට මොකක් හරි වෙනස් කිරීමක් කළොත් ඊට අදාළ සප්ලිමන්ටරිස් එහෙම නැත්නම් ඒ අපි අතිරේකව නිකුත් කරනු ලබන ශිෂ්‍ය අත්පොත් වලට අතිරේකයන් ඒවා අපි මේ වෙබ්සයිට් එකේ දානවා. එතකොට ඔයාට විදේශගත වුණා වුණත් ඒ අදාළ පොත්පත් ඒ කියන්නේ මොකද අපි දැන් ඔන්ලයින් පර්චේස් ගන්න පුළුවන් ඔයාට අපේ මේ ස්වාධ්‍යන කට්ටල. එතකොට ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒවට අදාළ සප්ලිමන්ටරිස් අපි වෙබ්සයිට් එකේ දානවා. ඉතින් ඔයාගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න කිසිම ගැටලුවක් නැහැ. Thank you miss. වෙනත් දරුවෙකුට ප්‍රශ්න තියෙනවා නම් අපිට මේ වෙලාවේ යොමු කරන්න පුළුවන්. ඕගලන්ට කියන්න පුළුවන් ඕගොල්ලෝ දැන්ට රෙජිස්ටර් වෙලා තියෙනවද? රෙජිස්ටර් වීමේදී යම්කිසි ගැටලුවක් මතුවුණාද? එහෙම නැත්නම් නිදහස් වීම මොන හරි ගන්න අවශ්‍යතාවයක් තියෙනවද? ඒ ගැන දැනගන්න ඕනේද කියන එක අපිට කතා කරන්න.
කට්ටියගේ නිහඬතාවයක් තියෙනවා. අපිට දැනගන්න පුළුවන්ද කිව්වා වගේ හෑන්ඩ් රේස් කරලා ඔයගොල්ලෝ දැනටත් රෙජිස්ටර් වෙලාද තියෙන්නේ කියලා අපිට පොඩ්ඩක් හෑන්ඩ් රේස් කරලා පෙන්වන්න පුළුවන්ද? ඔයා රෙජිස්ටර් වෙලා තියෙනවද AAT ආයතනයත් එක්ක කියලා දැනට? මිස්ලානේ මම සම්මානේ මට දැන් ස්ටුඩන්ට්ස් ලාගෙන් පොඩි ඉන්ක්වයරිස් වගේක් තියෙනවා. මම මිස්ගේ ප්‍රශ්න ටික අහන්න. අපේ එක ටීම් කෙනෙක් අහනවා එයාට පුළුවන්ද කියලා. මොකද එයා දැන් අවුරුදු 2ක් විතර මේ ලෙවල් 1 එකයි 2 එකයි කියලා ලෙවල් 3 එක කරන්න කලින් දැන් අර ඒ AAT රෙජිස්ට්‍රේෂන් ෆී එකක් තියෙනවනේ. එතකොට ඒකට මොන හරි අර මේ පහුගිය දවස්වල තිබිච්ච මේ ඇරියස් එක පේ කරනකොට එයාට පහසු ගෙවීමේ ක්‍රමයක් තියෙනවද කියලා අහනවා රෙජිස්ටර් වෙනකොට ආපහු. ඔව් මේ එයාට ආයෙත් රෙජිස්ටර් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එයා දැන්ටත් රෙජිස්ටර් වෙලා තියෙන හින්දා එකම දේ තියෙන්නේ එයාට ශිෂ්‍ය ලියාපදිංචිය අලුත් කිරීම කරන්න. එතකොට එයාගේ ස්ටුඩන්ට්ගේ අපිට දීලා තියෙනවා නම් ස්ටුඩන්ට් රෙජිස්ට්‍රේෂන් නම්බර් එක තියෙනවා. එයාට පුළුවන් ඕනම මොහොතක AAT එකට කතා කරලා එයාට ගෙවන්න තියෙන්නේ කීයක්ද කියලා චෙක් කරගන්න පුළුවන්. ඒකත් එක්කම එයාට ආර්ථික අපහසුතාවයක් තියෙනවා නම් ඒ සඳහා කිසියම් සහනයක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරලා ඊට අදාළව පෙනල්ටි වේව් ඔෆ් කිරීමක් ගන්න පුළුවන්. ඉතින් ඒකට අපිට කතා කරන්න අපේ WhatsApp numbers දීලා තියෙනවා මොනකටද මොන කටයුතු සඳහා කවුද කතා කරන්න ඕන නිලධාරීන් කියලා අපිට කෝල් එකක් දෙන්න. අපි ඒකට එයාට සහනයක් සැලසලා දෙන්න පුළුවන්. thank you මිස් ලියානි. තව ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා. එයා මගෙන් අහලා ඉවලා තියෙනවා මේ ඒ කියන්නේ දැන් අපි level 3 එකේ එක සබ්ජෙක්ට් එකක් ෆේල් වුණොත් එයා ඊළඟ පාර රිපීට් කරනකොට ඒ සබ්ජෙක්ට් ඒක විතරක් රිපීට් කරන්න නැද්ද? එහෙම නැත්නම් සබ්ජෙක්ට්ස් හතරම රිපීට් කරන්න ඕනේද කියලා level 3 එකේ. සෑම අධ්‍යයනකම එකම විදිහට එයා ෆේල් වුණොත් ඒ ෆේල් වෙච්ච සබ්ජෙක්ට් එක විතරයි එයා කරන්න ඕනේ. එකක් හරි දෙකක් හරි ඒ ෆේල් වුණා නම් ඒ ෆේල් වෙච්ච ඒවා කරන්න ඕනේ. සමත් වෙච්ච විෂයන් පර්මනන්ට් ක්‍රෙඩිට් විදිහට සමත් වුණා විදිහටම සලකනවා. හරි. තව ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නම ඉතින් ප්‍රශ්නයක් යොමු කරන්න. ඇත්තට මම හිතන්නේ ඕගලන්ට මේක මහගු අවස්ථාවක් ඕගලන්ගේ තියෙන ගැටලු निराකරණය කරගන්න. ඕගලන්ට මොනවා හරි ඉගෙන ගැනීමක් දාලා ඒවා කොහොමද ඒක කරන්නේ මොනවා හරි ඒ වගේ දෙයක් තියෙනවා නම් ඕගලන්ට ඒ වගේ ප්‍රශ්නයක් වුණත් අහන්න පුළුවන්. ඒ හින්දා මේක ඕගලන්ට ලැබිච්ච හොඳ අවස්ථාවක්. ඒකෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න. ඒ ලෙවල් වලට කොමර්ස් කරපු කෙනෙක් නිසා මම level 1 තෝරගන්න ඕනේද මිස් නැත්නම් මම level 2 තෝරගන්න ඕනේද මිස් කියලා මට දැනගන්න පුළුවන්ද මිස්? ඔව්. පුතා ඒ ලෙවල් වලට කොමර්ස් කළා නම් ඔයා හුඟක් වෙලාට accounting, business studies, economics කියන subjects ඔයා ඒ ලෙවල් වලට කරලා ඇති. එහෙම නේද? ඔව්. එතකොට එහෙම කරලා තියෙනවා නම් ඔයාට level 1 එකේ තව ඉතුරු වෙන්නේ mathematics කියන subject එක, BMS එක, ව්‍යාපාර ගණිතය හා සංඛ්‍යායන එක. ඊට පස්සේ level 2 වල සබ්ජෙක්ට්ස් හතරක් තියෙනවා. ඉතින් මං හිතනවා level 1 කරලා ඉවර වෙනකන් ඉන්න ඕනේ නැහැ level කරන්න. level 1 එකේ අර ඉතුරු වෙලා තියෙන සබ්ජෙක්ට් එකයි level 2 එකේ ඉතුරු සබ්ජෙක්ට්ස් හතරයි එක විභාගයකදී ඔයාට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් අර කරලා A level වලට සමත් වෙලා තියෙන විෂයන් තුනට ඔයා නිදහස් වීම ලබා ගන්න ඕනේ. එතකොට ඒ නිදහස් වීම ලබා ගත්තාම තමයි ඔයාට ඒ විභාගය සම්පූර්ණ කළා කියලා සැලකෙන්නේ. ඔව් මිස්. එතකොට මම මේ mathematics කරන්න මම level 1 එකත් pay කරන්න ඕනේ, level 2 එකත් pay කරන්න ඕනේ, දෙකම pay කරන්න ඕනේ දෙකපාර නැත්තම් ඔයා මෙහෙමයි. ඔයා දැන් රෙජිස්ටර් වුණාට පස්සේ ඔයා විභාගයට ඒ කියන්නේ විභාගයට අයදුම් කරනවනේ. ඒ අයදුම් කරද්දී ඒ විභාගයට අදාළ නියමිත ගාස්තු ගෙවීමක් කරන්න ඕනේ. එතකොට ඊට අමතරව දැන් level 1 එකේ 1300කුත් level 2 එකට 1800කුත් level 2 එක වෙනකම් විතරයි වාට ඕනේ. level 1 එකට 1300යි level 2 එකට 1800යි. ඒක තමයි අපේ විෂයකට අදාළ විභාග ගාස්තුව. එතකොට අර නිදහස් වීම ලබා ගද්දී සෑම විෂයකටම අදාළ විභාග ගාස්තුවට සමාන ගාණක් තමයි ඔයා ගෙවීම කර යුත්තේ. එතකොට නිදහස් වීම ලබා ගැනීම ඔයා වෙනම අයදුම් කරන්න ඕනේ. විභාගයට අයදුම් කිරීම වෙනම කරන්න ඕනේ. පැහැදිලිද මං කිව්ව දේ? නැත්නම් තවත් විස්තර දැනගන්න අවශ්‍යද? පොඩ්ඩක් මිස් එක පැහැදිලි කරනවා මිස්. එතකොට ඔයාට දැන් ඔයා රෙජිස්ටර් වුණාට පස්සේ ඔයා අර කරන්න ඕනේ නැති විෂයන් 3ක් තියෙනවනේ පුතා. ඔව් මිස්. ඒ විෂයන් තුනට ඔයා වෙනම අයදුම් කරන්න ඕනේ නිදහස් වීමක් ලබා ගන්න. ඔයා විශේෂයෙන් වෙනම අයදුම් කරන්න ඕනේ විෂය නිදහස් වීම වලට. මොකද නැත්නම් අපි දන්නේ ඔයා ඒකට විෂය නිදහස් වීමක් ලබා ගන්නවද ඔයා කරනවද කියන එක ආයතනෙ දන්නේ නැහැනේ. ඉතින් ඒකට වෙනම අපේ ඇප්ලිකේෂන් ෆෝම් එකක් තියෙනවා. ඒක ෆිල් කරලා ඔයා ඒකට අයදුම් කිරීමක් කළ යුතුයි. එතකොට එහිදී මුදල් ගෙවීමක් කිරීමක් අවශ්‍ය වෙනවා. ඒ ගෙවන්න වෙන අවශ්‍ය මුදල තමයි ඒ අදාළ විෂයට අදාළ වන විභාග ගාස්තුව. හරි මිස්.
එතකොට ඒ විෂයන් තුනට ඒ ගෙවීම් කරලා වාට ඒක නිදහස් වීමක් ගන්න පුළුවන්. ඉතුරු කරන්න ඕන විෂයන් වලට අපි දැන් මේ අපේ CEO කිව්වා වගේ ඔයගලන්ට මේ දවස්වල විභාග අයදුම් පත්‍ර අපි තැපැල් කරන්න පටන් අරන් තියෙනවා. එතකොට ඔයාට වෙන මේ විභාග අයදුම් පත්‍රයක් නිවසට එయ్యවා අපිත් එක්ක රෙජිස්ටර් වුණාට පස්සේ. එතකොට ඒ විභාග අයදුම් පත්‍රය අයදුම් කරන්න ඕනේ ඔයා මොන විෂයන් සඳහාද විභාගයට පෙනී සිටින්නේ කියලා. එතකොට එතනදී ඔයා අයදුම් කරන්න ඕනේ ඔය level 1 එකේ maths විෂයටත් level 2 එකේ අට අදාළ විෂයන් හතරටත් පමණයි. අර අයදුම් නිදහස් කිරීම සඳහා අයදුම් කරන ලබන විෂයන් 3 විභාග අයදුම් පත්‍රයේ සඳහන් නොකළ යුතුයි. මැඩම් මම 2022 A level ලියන්න ඉන්නේ. මම ගිය මාර්තු මාසයේ level 2 ලිව්වා. මේ level 3 ලියන්න සැප්තැම්බර් මාසයට ශිෂ්‍ය ලියාපදිංචි අලුත් කරන්න ඕනද මිස්? නැහැ. ඔයා 2021 වර්ෂයට ශිෂ්‍ය ලියාපදිංචි අලුත් කරලා වෙන්න ඇති නේද මාර්තු වල විභාගයට මුහුණ දෙන්න ඇත්තේ? ඔව් මිස් 2021 මම අලුත් කරලා තියෙන්නේ. එහෙමනම් අවශ්‍ය වෙන්නේ නැහැ. සැප්තැම්බර් 2021 අලුත් කළා කියන්නේ ඔයාගේ දෙසැම්බර් 31 වෙනිදා දක්වා ඒ ශිෂ්‍යභාවය වළංගු වෙනවා. තවත් ප්‍රශ්න තියෙනවා නම් අපිට යොමු කරන්න පුළුවන්. ඒකත් දුවල පුතාලට මේ ඒකත් එක්කම තව කරුණු කිහිපයක් කියන්නම්. ඔයගලන්ට අවශ්‍ය නම් අපේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර බලන්න. හුඟක් වෙලාවට tutor.lk ආයතනයේ මගින් ඔයගලන්ට පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කරයි. එහෙම නැත්නම් එක chapter එකක් ඉවරුනහම ඊට පස්සේ ප්‍රශ්න සාකච්ඡා කිරීමක් කරනවා. ඊටත් අමතරව අපේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර බලන්න සහ ඒවට යෝජිත පිළිතුරු. ඒක අපි ඒ පිළිතුරුම ඔබගෙන් අපේක්ෂා කරන්නේ නැහැ. නමුත් ඔබට අපේ ස්වඅධ්‍යයන පාඨමාලාවන් අධ්‍යයනය කරලා ඊට අදාළ පිළිතුරු බලන්න පුළුවන්. ඒ හැම දෙයක්ම අපේ වෙබ් අඩවියේ තියෙනවා. AT.srilanka.lk කියන වෙබ් අඩවියට ගියොත් examinations එහෙම නැත්නම් සිංහල මාධ්‍යයෙන් විභාග කියලා එක යටතට ගියොත් ඔයගලන්ට තියෙනවා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට අදාළ යෝජිත පිළිතුරු. ඉතින් ඔයගලන්ට මේවා පරිහරණය කරලා විභාගය සඳහා හොඳින් සූදානම් වීමක් සිදු කරන්න පුළුවන්. රිලානි මහත්මිය අපිට තව දරුවෙක්ගෙන් ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. මම හිතන්නේ යා මේ පහුගිය වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගේ කරලා මේ වෙනකොට ගෙදර ඉන්න දරුවෙක්. එයා අහලා තියෙනවා අපෙන් එයා සාමාන්‍ය පෙළ කරලා තියෙන්නේ කොමර්ස්. ඒ කියන්නේ වාණිජ්‍ය අංශයෙන් තමයි සාමාන්‍ය පෙළ හදාarලා තියෙන්නේ. ඒ කියන්නේ අමතර විෂයක් වශයෙන්. ඒ වගේම ඔහු බලාපොරොත්තු වෙනවලු උසස් පෙළ වාණිජ්‍ය අංශයෙන් හදාරන්න. ඉතින් ඔහු අපෙන් ප්‍රශ්න කරලා තියෙනවා AAT පළවෙනි අධ්‍යයන සඳහා ඔහුට සම්බන්ධ වෙන්න පුළුවන්ද? ඒ වගේම මේ උසස් පෙළත් එක්ක මේක සමාන්තරව කියන පැරලල් මේක ඉගෙනගෙන යන එක ප්‍රශ්නයක් වෙයිද? එහෙම කියලා අපෙන් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා රිලානි මහත්මිය. මම හිතන්නේ මේ ප්‍රශ්නේ අපේ ගොඩක් දරුවන් ඇති විභාග ඉවර කරලා ගෙදර ඉන්න අයට. ඉතින් ඔවුන්ට ඒ වෙනුවෙන් දෙන්න පුළුවන් උපදෙස් මොනවද? මම හිතන්නේ අපේ යෝගී කතාවෙත් ඒක බොහොම පැහැදිලිව කිව්වා. ඔයගොල්ලෝ A level කරනවා නම් විශේෂයෙන් අනිවාර්යයෙන්ම කරන්න ඕන පාඨමාලාවක් තමයි AT කියන එක. ඉතින් ඒකත් එක්කම පුතා කියලා තියෙන විදිහට O level වලටත් ඔයා කොමර්ස් කරලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයා කොමර්ස් වලට අදාළව බේසික් කන්සෙප්ට් මූලික සංකල්ප හැම දෙයක්ම දැන් ඉගෙනගෙන තියෙන්නේ. දැන් ඔබ වෘත්තීය මාර්ගයකට පිවිසීමක් තමයි මේ AT පාඨමාලාව හරහා කරන්නේ. ඉතින් ඔබගේ ඊළඟ ප්‍රශ්නය තමයි කොහොමද A level කරන ගමන් AAT කරන්නේ ඒක ඔයාට ප්‍රයෝජනවත් වෙයිද කියන එක. ඇත්තටම ඔයා පොඩ්ඩක් බැලුවොත් A level A level වලට අදාළ විෂය පතෙන් බොහෝ කරුණු අපේ AAT පාඨමාලාව මගින් ආවරණය කරනවා. ඔබ AAT පාඨමාලාවේ අධ්‍යයන 1 සහ අධ්‍යයන 2ට අදාළ ගණිත ගිණුම් කරන විෂය ගත්තොත් ඔබගේ උසස් පෙළ ගිණුම්කරණය විෂය ධාරාව සම්පූර්ණයෙන්ම ආවරණය වෙනවා. ඉතින් මම හිතන්නේ උසස් පෙළ අවුරුදු 2ක් වගේ කාල පරාසයකට විහිදී යනවා. අපේ AT පාඨමාලාව ඔයා 1 2 කියන දෙක එකවර ඉඳගත්තොත් ඔයාට මේක මාස 6කින් ආවරණය කරන්න පුළුවන්. එතකොට ඔයත් එක්කම ඔයාගේ පන්තියකට දරුවෙක් ඉන්නවා නම් එයා AAT නොකරන ඔයා එයාට වඩා ගොඩාක් දුරින් ඉන්නේ. මොකද ඔයා AAT පාඨමාලාව හදාරන ගමන් අර මුළු විෂය නිර්දේශයම ආවරණය කරලා තියෙන්නේ. මේක ගිණුම් කරන විෂය පමණක් නෙමෙයි ආර්ථික විද්‍යාව, ඒ වගේම ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයන් අපි AAT පාඨමාලාව තුලින් ආවරණය කරනවා. ඉතින් මෙහිදී ඔබ A level සඳහා
දේශනවලට සහභාගී වීමේදී ඔබ ඒක ඉගෙන ගන්නේ දෙවන හෝ තුන්වෙනි වතාවට වෙන්න පුළුවන්. එතකොට ඔබ ඒ සඳහා මූලික දැනුමක් ලබාගෙන තියෙනවා. ඒ සඳහා විභාගවලට මුහුණ දීලා තියෙනවා. ඉතින් ලොකු අත්දැකීමක් සහිත පුද්ගලයෙක් තමයි A level විභාගයට මුහුණ දෙන්නේ. ඉතින් මේකට තියෙන හොඳම උදාහරණය තමයි කාල කළමනාකරණය කිරීම. මම හිතන්නේ මේ වගේ ඔන්ලයින් පාඨමාලාවකට සහභාගී වෙන එකේ වැදගත්කම තමයි ඔබට A level ක්ලාස් එකක් එක මේක ක්‍රෑෂ් වෙන්නේ නැහැ. ඔයාට ඕන වෙලාවක මේ ලෙක්චර්ස් අපිට ආයෙත් නැවත බලන්න පුළුවන්. ඉතින් ඒකෙන් ගොඩාක් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඔබගේ කාලය කළමනාකරණය කරන්න. ඊට අමතරව මේ පාඨමාලාව අවුරුද්දක් වගේ කාලයකදී නිම කරන්න පුළුවන්. එතකොට මේක නිම කළාම ඔබට A level වලට මූලිකත්වය දෙන්න ඒ සඳහා වැඩි කාලයක් යොදවන්න තවත් වර්ෂයක් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක ගොඩාක් ප්‍රමාණවත් A level සඳහා මුහුණ දෙන්න. ඒ විතරක් නෙමෙයි මේක කොහොමද ජයග්‍රහණය කරන්නේ කියන එක මම ඔබට උදාහරණයක් දෙන්නම්. මේ පාර කොමර්ස් වාණිජාංශයෙන් ලංකාවේ දෙවෙනි වුණ දරුවා මම හිතන්නේ විශාඛා විද්‍යාලයේ ඇය A level කරන ගමන් තමයි AAT කරලා තියෙන්නේ. එතකොට එයා A level results එනකොට AAT අධීර 3ම අවසන් කරලා වරලත් ගණකාධිකාර ආයතනයේ දෙවන විභාගයටත් මුහුණ දීලා. එතකොට හිතන්න AAT නොකරපු ශිෂ්‍යයෙක් එයා A level විතරයි පාස්. එයාගේ A level ප්‍රතිඵල එනකොට එයා පාස් වෙලා තියෙන්නේ A level විතරයි. ඒ වුණත් AAT කරලා යනකොට එයා AAT කියන වෘත්තීය සුදුසුකමකුත් අරගෙන ඊටත් වඩා වැඩි සුදුසුකමක් තියෙන වරලත් ගණකාධිකාරී ආයතනයේත් අධීර 2ක් සමත් වෙලා. ඉතින් ඒ කියන්නේ ඔබේ ගමන ඇත්තටම බොහෝමත්ම ලාබාල වයසකදී ඔයගලන්ට ගොඩක් දුර යන්න පුළුවන්. ඒ වගේම මේ AAT හදාරීමෙන් ලැබෙන පන්නරය හින්දා අපේ දුවදරුවෝ, ඒ කියන්නේ AAT කරපු දුවදරුවෝ A level කරලා හොඳ අයිලන්ඩ් රෑන්ක් එකක් ගන්නවා. ලංකාවේ පළවෙනි 100 දෙනා ගත්තොත් ඒ 100 දෙනාගෙන් 50ක් 55ක් අතර ප්‍රමාණයක්ම ඉන්නේ AT දුවදරුවෝ. ඉතින් මම හිතනවා ඊට වඩා වෙනත් පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද්ද AAT වල තියෙන ප්‍රයෝජනත්වය කියලා කියන්න. බොහොමත්ම ස්තුතියි රිලානි මහත්මිය. මම හිතනවා අපිත් එක්ක එකතු වෙන දරුවන්ට අදාළ උත්තර ලැබෙන්නේ නැති කියලා. ඉතින් අපිත් එක්ක ආයෙත් අපිත් එක්ක අලුතින් එකතු වෙච්ච දරුවන් කිහිප දෙනෙක් සිටිනවා මම හිතන්නේ. ඉතින් මම නැවතත් මතක් කරන්නම් අපිත් එක්ක එකතු වෙලා සිටිනවා AAT ආයතනයේ නියෝජනය කරමින් ලිලානි මහත්මිය. ඉතින් ඇත්තටම මේක ඕගොල්ලන්ට ලොකු අවස්ථාවක් විභාග සම්බන්ධයෙන් AAT විභාග සම්බන්ධයෙන් ඕගොල්ලන්ට දැනගන්න තියෙන විස්තර සියලුම දේ ඇයගෙන් දැනගන්න පුළුවන්. ඉතින් මේ මහඟු අවස්ථාවක්. ඉතින් ඒකෙන් උපරිම ඵල ප්‍රයෝජනය ගන්න කියලා මම ඕගොල්ලන්ට ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා වගේම ඉතින් නැවතත් මතක් කරන්න කැමතියි AAT පන්ති සඳහා අපි ලියාපදිංචි කිරීම ආරම්භ කරලා තියෙන්නේ. ඒ සඳහා ඔයගොල්ලන්ට අපිත් එක්ක සම්බන්ධ වෙලා අපේ නියෝජිතවරුන්ගෙන් අවශ්‍ය තොරතුරු ගන්න සහ ලියාපදිංචි වීම කටයුතු සිදු කරන්න පුළුවන්. ඉතින් තවත් ප්‍රශ්න තියෙනවා නම් අප වෙත යොමු කරන්න කියලා අපි ඔයගොල්ලන්ට ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා. අඩේ මට ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. මම ඔන්ලයින් ඇප්ලයි කරනකොට මගේ ડોකියුමන්ට්ස් ෆේල් වුණා. මොකක් හරි අපි ડોකියුමන්ට්ස් ඇටච් කරනකොට ඒකට මොකක් හරි ෆයිල් සයිස් එකක් තියෙනවද නැත්නම් PDF විදිහට ෆොටෝස් විදිහට බැරිද අපිට? මට පොඩ්ඩක් ඉගෙන දැනගන්න පුළුවන්ද? ඔව් ඒකට අපේ සම්බන්ධ වෙලා ඉන්නවා අශේන් මහත්මයා අපේ AAT මාකටිං අංශයේ එහෙම නැත්නම් විකුණුම් අංශයේ. අශේන් මේකට පිළිතුරක් දුන්නොත්. ඔව් ඇත්තටම ඒකේ මං හිතන්නේ මාව ඇහෙනව ඇති කියලා. ඇත්තටම ඒකේ ආට ප්‍රශ්න වෙන්නේ නැත්තේ එක්කෝ ආගේ සෝරගල්ලා තියෙන ඒ ડોකියුමන්ට්ස් වල ෆෝමැට් එකේ ප්‍රශ්නයක්. මොකද අපි ඒක ගන්නේ PDF version එකක් විදිහට හරි එහෙම නැත්නම් JPG version එකක් විදිහට තමයි. එහෙම නැත්නම් ඔයාගේ ෆයිල් එකේ size එක අපි ඊට අප්ලෝඩ් කරන්න පුළුවන්. අපි allow කරලා තියෙන්නේ MB 3කට ආසන්න 3ක් තමයි උපරිම ෆයිල් size එක වෙන්න ඕනේ. ඊට වඩා වැඩි size එකක් නම් ඒක අප්ලෝඩ් කරන්න හැකියාව ලබා දෙන්නේ නැහැ. මම හිතන්නේ මේ ප්‍රශ්න දෙකේ හින්දා තමයි ඔබට මේ ડોකියුමන්ට්ස් අප්ලෝඩ් කරන්න බැරි වෙලා තියෙන්නේ. මම ඔබට කියන්නේ ඔබට නැවත චෙක් කරලා බලන්න. එහෙම නැතිම වුණොත් ඔබට සහයෝගයක් අවශ්‍ය නම් අපේ WhatsApp නම්බර එකක් තියෙනවා 07 2 8 559 669 කියන
WhatsApp නම්බර එක 0728559 කියන WhatsApp නම්බරයට ඔයාගේ ප්‍රශ්නය යොමු කරන්න. ඒ කියන්නේ ඔයාලට අප්ලෝඩ් කරන්න බැරි ඒ ප්‍රශ්නේ. එතකොට අපේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන රංශන් මහත්මයා ඔබට සහයෝගය ලබා දෙයි කොහොමද ඒක හරියට ආකාරයෙන් අප්ලෝඩ් කරගන්න කියලා. ඊට අමතරව වෙනත් මොන හරි ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න පුළුවන්. thank you sir. මට තව දැනගන්න පුළුවන්ද මම online payment එක කරනකොට කොහොමද ඒක වෙන්නේ කියලා? ඇත්තරම වගේ ඔන්ලයින් පේමන්ට් එක වා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක් භාවිතා කරලා දෙ කියන්නේ ක්‍රෙඩිට් කාඩ් එකක්ද ඩෙබිට් කාඩ් එකක්ද කොහොමද? ක්‍රෙඩිට් කාඩ් එකෙන් කරනවා නම් කොහොමද? ඔබට දැන් ඔබ රෙජිස්ට්‍රේෂන් එකට ලොගින් එක හදලා තියෙන්නේ ඇප්ලිකේෂන් එක ඔක්කොම කරලා නේද තියෙන්නේ? ඔව් හදලා තියෙන්නේ. හරි. එතකොට ඒකේ වාගේ ඩොකියුමන්ට්ස් ඔක්කොම ෆිල් කරන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනි එකේ තියෙනවා ජෙනරල් ඩීටේල්ස් කියලා වගේ සාමාන්‍ය දොරතුරු එකේ ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ තියෙනවා වගේ අධ්‍යාපන සුසුකම්. ඒක ෆිල් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔය වලින් පස්සේ කෙනෙක් නම් ඔයාට A level result සහ ඉති ප්‍රතිඵල නැතුව ඇති. එතකොට උඩින් සිලෙක්ට් කරන්න O level ප්‍රතිඵල ලැබෙනකන් බලාගෙන ඉන්න කියලා සිලෙක්ට් කරලා ඔයාගේ විභාග අංගය ඇතුළත් කරන පාසල සමග ඊට පස්සේ තියෙනවා working details කියලා. එතකොට ඒකේ වාට working details නැති වෙන්න පුළුවන්. එතකොට ඒක no කියලා select කරන්න. ඊට පස්සේ එන්නේ payments option එක. එතකොට වාට මේ payments option එක දෙකක් විදිහට කරන්න පුළුවන්. එකක් card එකෙන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් බැංකුවට payment එක කරන්න පුළුවන්. එතකොට ඔයාට කාඩ් එකෙන් පේමන්ට් එක කරනවා නම් ඒකේ තියෙනවා pay now කියලා option එකක්. ඒ payments කියන එකේ. එතකොට ඔයා select කරන්න ඔන්ලයින් පේමන්ට් එක කරන්න කියලා. එතකොට pay now කියන එකට ගියාට පස්සේ ඔයාගේ පෝර්ටල් එකක් ඕපන් වෙනවා. එතකොට මේ පෝර්ටල් එක ඕපන් වුණාට පස්සේ එතන ඔයාගේ කාඩ් එකේ අංකය සහ ඊට පස්සේ ඒ කියන්නේ මුලින් මුද්‍රණය කරලා තියෙනවා අංක 16ක අංකයක්. ඒ අංකය දෙන්න. ඊට පස්සේ ඔයාගේ නම ඉල්ලලා තියෙන එක දෙන්න. ඊට පස්සේ පිටිපස්සේ තියෙනවා අර පොඩි කෝඩ් එකක් ඉලක්කම් 3ක ඒක දෙන්න. දුන්නාට පස්සේ ඔයාගේ amount එක දාන්න. එතන description එකේ registration fees කියලා දාන්න. ඒ වගේම ඔයාගේ application number එක ඔයාලට ඉස්සරහේදී තියෙනවා. ඒ application number එකත් එතන description එකේ දාන්න පුළුවන් නම් හොඳයි. එතකොට ඒකත් දාලා pay now දෙන්න. එතකොට ඔයාගේ automatically transaction එක සිද්ධ වෙනවා. ඒ transaction එක සිද්ධ වුණාට පස්සේ ඔයාලට feedback එකක් එනවා. ඔයාගේ transaction එක සිද්ධ වුණා කියලා. එතකොට ඒක successful කියලා වැටෙයි. unsuccessful වුණොත් පොඩ්ඩක් අපිව සම්බන්ධ කරගන්න මම අර කලින් දුන්න නම්බර එකෙන්. එතකොට අපිට ඒකේ ප්‍රශ්නේ මොකක්ද කියලා පොඩ්ඩක් බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ඒ ડોකියුමන්ට්ස් ටික හරියට සබ්මිට් කරලා වගේ ඩීටේල්ස් ඔක්කොම චෙක් කරලා බලන්න. එතකොට check and confirm කියලා තියෙන අවසානයේට ඒක check and confirm කියලා දුන්නාට පස්සේ ඔයාට වගේ application එක automatically submit වෙනවා අපේ පෝටල් එකට. එතකොට ඔයාට ඊමේල් එකක් එයි. ඔයා දීලා තියෙන ඊමේල් එකට වගේ ඇප්ලිකේෂන් එක successfully submitted වුණා කියලා. එතකොට අපි ඒක process කරලා registration එක කරලා ඔයාට identity card එක ලැබෙන්න සලස්වනවා. එතකොට සර් මම direct bank එකට pay කරනවා නම් ওই process එකමද තියෙන්නේ නැත්නම් ඔයා බෑන්ක් එකට කරනවා නම් අපේ බෑන්ක්ස් එකේ සිලෙක්ට් කරන්න පුළුවන් payment කියන option එකට ආවට පස්සේ ඔයාට බැංක් ස්ලිප් එකක්ද අප්ලෝඩ් කරන්න ඒක පේමන්ට් එක කරන්න බැංකුවටද කියලා. එතකොට එතන සිලෙක්ට් කරන්න. එතකොට ඔයාට අපේ බැංකු ඒ කියන්නේ HNB සහ NSB බැංක් දෙකේ තමයි රෙජිස්ට්‍රේෂන් එකට අදාළ accounts දෙක තියෙන්නේ. ඒකේ details තියෙනවා. එතකොට මේ details අරගෙන ඔයාට එතන බැංකුවට ගිහිල්ලා බැංකුවේ ස්ලිප් එකක් තියෙනවා. ඒ ස්ලිප් එක ඒ කියන්නේ බැංකුවේ ඩිපොසිට් ස්ලිප් එකක් ගන්න. අරගෙන ඒ ඩිපොසිට් ස්ලිප් එකේ අපේ AT ගිණුම් නම ලෙස AT ශ්‍රී ලංකා ආයතනයත් ඊට පස්සේ account number එක අපි දීලා තියෙන ඒක දාන්න. ඊට අමතරව යොමු අංකය කියලා තියෙනවා. එතකොට යොමු අංකය කියන තැන අනිවාර්යෙන් ඔයාගේ ඇප්ලිකේෂන් නම්බර එක. එතකොට ඔයාගේ ඇප්ලිකේෂන් නම්බර එක ඔයාලට ගන්න පුළුවන්. ඔයා මුලින්ම ඇතුළත් වෙනකොට ජෙනරල් ඩීටේල්ස් කියලා තියෙන තැන උඩින්ම තියෙනවා ඔයාගේ ඇප්ලිකේෂන් නම්බර එක. 11න් පටන් ගන්න අංකයක්. ඒ අංකය මතක තියාගන්න. මොකද ඔයාගේ පේමන්ට් එක කරන්න ඕනේ ඒ අංකයට. එහෙම නැති වුණොත් අපිට ඔයාගේ පේමන්ට් එක මොකක් සඳහාද කරේ කියලා අපිට හොයාගන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම යොමු අංකයේ විදිහට සඳහන් කරන්න. ඒකත් එක්ක වගේ ටෙලිෆෝන් නම්බර එක සඳහන් කරන්න. සඳහන් කරලා ඔබගේ අනිකුත් ඩීටේල්ස් ෆිල් කරලා amount එක දාලා බැංකුවට දෙන්න. එතකොට ඒගොල්ලෝ ඩිපොසිට් එක කරනවා. ඩිපොසිට් එක කරාට පස්සේ ඔයාට දෙනවා ඩිපොසිට් ස්ලිප් එකේ කොපියක්. ඒ කොපිය ෆොටෝ එකක් විදිහට අරගෙන ඒක අර මම කිව්ව තැන payments කියන තැන සිලෙක්ට් කරන්න තියෙන බැංක් ඩිපොසිට් කරන්නලා තියෙන්නේ කියලා ස්ලිප් එකක්. එතකොට ඒ ස්ලිප් එක එතනට වගේ ෆයිල් ෆොටෝ එක අප්ලෝඩ් කරන්න.
අප්ලෝඩ් කරාට පස්සේ ඒකත් අපි පේමන්ට් එක කරපු විදිහට සලකලා බාර ගන්නවා වගේ ඇප්ලිකේෂන්. හරි සර්, thank you very much. වෙනත් ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් එක සම්බන්ධයෙන් මොකක්ද ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. සර් මේ මම ඩබල් AT ෆස්ට් ලෙවල් එක කියන්නේ කම්ප්ලීට් කරපු කෙනෙක්. සෙකන්ඩ් ලෙවල් එක කරලා මගේ සබ්ජෙක්ට් දෙක ඩවුන්. දැන් මම CIPM එකේ අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක්. එතකොට CIP ඩබල් AT සෙකන්ඩ් ලෙවල් එකේ ඉඳන් මම කරනවා නම් මට මොනවා හරි සබ්ජෙක්ට් වලට රිලීස් මොනවා හරි තියෙනවද? ඇත්තටම ඒකේ වගේ CAPM එකේ කරලා තියෙන සබ්ජෙක්ට්ස් එක පොඩක් බලන්න ඕනේ. මට ඒක ගැන හරියටම වෙලා අයිඩියා එකක් ඒ කියන්නේ අවබෝධයක් දෙන්න විදියක් නැහැ. ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ තමයි අපේ වෙබ්සයිට් එකට යන්න. ඔයාලට යන්න හැකියාවක් තියෙනවද? කොහමද? වෙබ්සයිට් එකට යන්න. වෙබ්සයිට් එකට aatsl.lk කියලා තියෙන අපේ වෙබ්සයිට් එක. ඒතකොට වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඒකේ තියෙනවා exemption කියලා ටැබ් එකක්. එතකොට ඒකේ ස්ටුඩන්ට් කියලා ටැබ් එකක් තියෙනවා. ස්ටුඩන්ට් කියන ටැබ් එකට ගියාට පස්සේ ඒකේ තියෙනවා exemption කියලා. එතකොට exemption කියන එකට ගිහිල්ලා select කරන්න. එතකොට ඒකේ පල්ලෙහාට ඔයාලට බලන්න පුළුවන් අපේ විෂය නිදහසීම් ලබා දෙන්නේ මොන විෂයන් සඳහාද. එතකොට ඒක ලැබෙන්නේ මොන ආයතනවල විභාග කරලා ඒ විෂයන් සමත් වෙලා තියෙනවද කියලා ඒක හරහා ඔයාලට බලන්න පුළුවන්. එහෙමත් බලාගැනීමේ ඔයාලට අපහසුතාවයක් තියෙනවා නම් ඔයා කරලා තියෙන ඒ කියන්නේ ඔයා ලබලා තියෙන ක්වොලිෆිකේෂන් ටික අපිට අපේ එක්සෙම්ෂන් ඩිපාර්ට්මන්ට් එකට ඊමේල් එකක් කරහා එවුවොත් එහිදී අපිට සබ්ජෙක්ට් ටික බලලා අපිට ඔයාලට ඒකට අදාළ මොනවද නිදහසින් කියලා දැනුම් දෙන්න පුළුවන්. එතකොට එහෙම ඊමේල් එකක් වෙනවනම් ඔයාලට එවන්න පුළුවන් exemption@atsl.lk කියන ඊමේල් ඇඩ්‍රස් එකට. ඒවලා එකෙන් වගේ චින්තන මොනවද කියලා බලා ගන්න පුළුවන්. බොහොමත්ම ස්තුතියි. මම හිතන්නේ අපිත් එක්ක තව ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙන්නෙක් එකතු වෙලා සිටිනවා තොරතුරු දැන ගැනීම සඳහා. මම මුලින් අවස්ථාව දෙන්න කැමතියි සුෂින්ත. ඔව් මිස් මේ මට දැනගන්න ඕනේ මිස් දැන් අර level 1 එකේ තියෙන maths category එකේ ඒක සම්පූර්ණයෙන්ම දැන් කරන්න මම මේ ගෙවන්න ඕනේ දැන් මම මේ 80 part 2 ගන්නවා නම් මම අරක කරන්න කොහොමද කියලා දැනගන්න ඕනේ මිස් මේ 80 part 1 එකේ maths category එක කොහොමද ගන්න කියලා ඒ subject එක කරන්න කොහොමද කියලා මට දැනගන්න පුළුවන්ද මිස්? maths subject එක කරන්න කියන්නේ ඔයාට ඒක maths වලට exemption මේ විභාගයට අයදුම් කරන හැටිද? අයදුම් කරන හැටි කියන්නේ මිස් මට දැනගන්න ඕනේ මේ පාඩම් ටික ආපහු ගන්න කොහොමද කියලා. ඒක මම හිතන්නේ අපේ tutor.lk ආයතනයේට වා පේමන්ට් කළාම ඒගොල්ලෝ පරණ මේවට ඇක්සස් එක දෙයි. මම හිතන්නේ සම්මානි උත්තර දෙන්න පුළුවන්. ඔව් කියන්න මඩ. එතන තියෙන ඔයාට පාඩම් ලබා ගැනීම නම් ඒක tutor.lk ආයතනයෙන් තමයි අහන්න ඕනේ. මොකද මම හිතන්නේ ආයතනීය අදාළ ගෙවීම් කඩාට පස්සේ ඔයාට පසුගිය රෙකෝඩින්ග්ස් වලට ඔයාට ඇක්සස් එක ලබා දෙයි. මට අර මට අපෝ ඒ ප්‍රශ්නේ යොමු කරන්න පුළුවන්ද? මිස් මට දැනගන්න ඕනේ මේ දැන් මම 80 part 2 කරනවා නම් මට 80 part එකේ මට maths කරන්නත් ඕන නම් මේ මට ඒ විෂයන් subject පහක් විතර මෙයා වෙනවා මේ subject පහම ගන්න පුළුවන්ද කියලා මට දැනගන්න ඕනේ මිස්. හෙලෝ ඔයාට double AT level 2 එක අපි එක follow කරනවා නම් ඔයාට පුළුවන් double AT level 1 එකේ math subject එක වෙනම purchase කරලා කරන්න. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ ඔක්කොම recordings අපේ learning management system එක හරහා available. ඒ නිසා ඔයාට පුළුවන් මේ subjects පහම එක සැරේට කරන්න. ගණන් මිමි දැනගන්න පුළුවන්ද? ඔව් එතකොට අපි ගත්තොත් එහෙම double AT level 1 එකේ එක subject එකක් තනි විෂයක් විතරක් තියෙන නිසා ඒක රුපියල් 5000ක් වෙනවා. එතකොට double AT level 2 එකේ subjects හතරටම සම්පූර්ණ ඒ කියන්නේ full course එකටම වෙන්නේ රුපියල් 15000ක් විතර. මට වෙන පොත් කියන අමතර පොත් එහෙම ලබා ගන්න පුළුවන්ද? ඔය මේ ඔව් සියලුම පොත් ලබා ගන්න පුළුවන් double AT ආයතනයේ. double AT ආයතනයේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔබතුමාට පුළුවන් online publication එක ගන්න. නැත්නම් ඔබතුමාට textbook එක printed book එක ඕන නම් ඒකත් පුළුවන් ඔබට double AT ආයතනයට request කරලා ඒක ඔබතුමාට ගෙන්න ගන්න පුළුවන්. මම දැනට රෙජිස්ටර් වුණේ 80 part 2 එකට සර් මේ මට ඒ කියන්නේ දැනට මම රෙජිස්ටර් වෙලා ඉන්නේ 80 part 2 එකට විතරයි. ඔව්. මට part 1 එක දැන් ප්‍රශ්නයක් වුණොත් මට ඒක මෙයා කරගන්න පුළුවන්ද සර්? මට අර කලින් දැනුවත් වුණේ නැහැ මම math subject එක කරන්න ඕනේ කියලා.
ඔව් ඒක ඔබතුමාට ජොයින් වෙන්න පුළුවන් ඇවිල්ලා part 1 එකේ math subject එකට. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒකේ අවශ්‍ය අදාළ කටයුතු ටික මම මගේ ස්ටුඩන්ට් කෝඩිනේටර්ට කියන්නම් ඔබතුමාත් එක්ක කතා කරන්න කියලා. ඔබතුමා අපේ වෙබ් අඩවියට ගිහිල්ලා හෝ අපේ ජංගම දුරකථන අංකයකට කෝල් එකක් දෙන්න. එතකොට මම අපේ ස්ටුඩන්ට් කෝඩිනේටර් කෙනෙක්ට නම් කියන්නම් ඔබතුමාට සහාය වෙන්න කියලා. හරි සර් කොහොම ස්තුතියි. හරි. ඒකවාට පොත ස්ටඩි ටෙක්ස්ට් එක ගන්න ඕන නම් ගැටලුවක් වෙන්නේ නැහැ. අපි මේ දවස්වල AT ආයතනය විවෘතව තියෙනවා. ඉතින් අපේ AT ආයතනයට ඇවිල්ලා පොත මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙහෙට දැනුවත් කිරීමක් කළොත් ඔබට කුරිය මාර්ගයෙන් ඒක ගෙන්වා ගැනීම කරන්නත් පුළුවන්. එහෙමත්ම නැත්නම් e-study text එකක් විදිහට ඔබට ඔන්ලයින් මාර්ගයෙන් ඒ අදාළ ස්වඅධ්‍යයනයේ පොත ඔබට ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. හරි මිස් කොහොම ස්තුතියි. හෙලෝ බොහොමත්ම ස්තුතියි සම්බන්ධ වුණාට. ඊළඟට මම හිතන්නේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අපේක්ෂා. ඔව් ඉදිරිපත් කරන්න. ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. හෙලෝ මිස් මට දැනගන්න පුළුවන්ද මේක ඇත්තටම බලන්න මේ මගේ හස්බන්ඩ් මේ ඩබල් AT ෆස්ට් එකයි සෙකන්ඩ් එකයි කරලා තියෙන්නේ. දැන් එයා ඊට අමතරව MBA එකක් කරනවා. ඒක ජෙනරල් තියෙන වෙස්ට් ඉංග්ලන්ඩ් කියලා. එතකොට එයාට MBA එකට මොනවා හරි සබ්ජෙක්ට් එකක් රිලීස්, ඒ කියන්නේ තර්ඩ් ලෙවල් එක මොනවා හරි රිලීස් වෙනවද? නැහැ MBA එකට තර්ඩ් ලෙවල් එක අපි රිලීස් කරන්නේ නැහැ. මොකද ඒක අපේ තියෙන්නේ MBA එකක් කියන්නේ ඇකඩමික් සයිඩ් එකෙන්. අපේ මේකේ තියෙන්නේ ඔක්කොම ප්‍රැක්ටිකලි යූස් කරන සබ්ජෙක්ට්ස්. ඔඩිට් accountant කෙනෙක් විදිහට අදාළ වෙන accounting, එතන console accounts අදාළ වෙලා තියෙනවා. ඊට අමතරව විගණනය ආයතනයක් විගණනය කරන්නේ කොහොමද සහ එයා ආයතනයක වැඩ කරනවා නම් විගණකවරයෙක් සමග ගනුදෙනු කිරීමේදී එයා දැනගත යුතු කරුණු තියෙනවා. ඊට අමතරව costing subject එක සහ CPT tax එක. ඉතින් ඒ හින්දා මේ ටික වෘත්තීය ගණකාධිකාරීවරයෙක් සතු යුතු විශේෂ මූලිකාංග සහ ඒගොල්ලෝ දැනගත යුතු areas. ඉතින් ඒ හින්දා MBA එකට අපි level 3 එකේ නිදහස් වීම ලබා දීලා නැහැ. පුළුවන් වෙන්නේ මේ අර දැන් 1 2 කරලා තියෙන හින්දා ආය තර්ඩ් ලෙවල් එක කොහොමත් කරන්න වෙනවා නේද? කරන්න වෙනවා. එයා 1 2 පරණ සිලබස් එකකින්ද මේ සිලබස් එකකින්ද දන්නේ නැහැ කරලා තියෙන්නේ. ඒ කෙසේ වුවත් එයා level 1 සහ level 2 කරලා තියෙනවා නම් ඒ දෙක සමත් විෂයන් විදිහට තමයි සලකන්නේ. ඒ කියන්නේ අධ්‍යයන දෙක වෙනකන් සම්මාද. එතකොට අධ්‍යයන 3 කරන්න වෙනවා. ඊට අමතරව අපේ තියෙනවා ටැලන්ට් කැප්ස්ටෝන් එකේ ඉංග්‍රීසි විෂය, බිස්නස් කමියුනිකේෂන් ඒ විෂයට මුහුණ දෙන්න ඕනේ. Thank you miss. බොහොමත්ම ස්තුතියි. මම හිතන්නේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා චූලාංජලි උපේක්ෂා. ඔබට පුළුවන් ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මැඩම් ලෙවල් 3 කම්ප්ලීට් කරන් පස්සේ සහතිකේ ඔන්ලයින්ද එවන්න නැත්නම් අපි ඇවිත් ගන්න ඕනද? level 3ම ඉවර කරලා ඔයා talent capstone එකේ ඒ subject එකත් ඉවර කරන්න ඕනේ. එතකොට තමයි ඔයා pass finalist කෙනෙක් විදිහට වෙන්නේ. අපි සාමාන්‍යයෙන් pass finalist ලට අපි certificates දෙන්නේ BMICH එකේ ලොකු උත්සවයක් තියලා තමයි අපි දෙන්නේ. නමුත් මේ රටේ තියෙන තත්ත්වය අනුව අපි අතරම පහුගිය විභාග දෙකක එහෙම උත්සව පවත්වලා නැහැ. ඉතින් ඒක අපි කොහොමද කරන්න කියන එක තාම තීරණය කරලා නැහැ. ඔබට තාම කරලා නැතුව ඇති level 3 එක. ඉතින් ඒ හින්දා මම හිතන්නේ ඒ වෙනකොට රටේ තත්ත්වය යථා තත්ත්වයටපත් වෙයි. එහෙම වුණොත් බොහෝ විට ඔබට BMICH එකේදී ඒ අපේ පවත්වන මහා උත්කර්ෂාත්මක විදිහට පවත්වන ඒ උත්සවයේදී ඔබට ඒ සහතිකය ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ඔබේ ගැටලුව තියෙන්නේ විෂය එක එක level එකට අදාළව නම් එක එක level 1 level 2 level 3 කියලා නම් level 3 එකේදී ඒ විෂයට අදාළව අපි ප්‍රතිඵල නිකුත් කළාට පස්සේ ඔබට ඒ ප්‍රතිඵල තැපෑලෙන් ලැබෙනවා. මම හිතන්නේ ඔබේ ගැටලුවට පිළිතුරු ලැබෙන්නේ නැති උපේක්ෂා ඔබට තවත් ප්‍රශ්න අහන්න තියෙනවද? හරි මම හිතන්නේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම අපි ආයත ආරාධනා කරන්න කැමතියි අපේ AAT ආයතනය නියෝජනය කරමින් ත්‍රිලානි මහත්මියා සහ අශාන් මහත්මියා අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා. ඉතින් විභාග සම්බන්ධව මොනවා හරි තොරතුරු දැනගන්න තියෙනවා නම් සහ ඔයගොල්ලෝ ඔන්ලයින් පේමන්ට් කරati ඒ ගාස්තු ගෙවීම් කටයුතු කරනකොට අන්තර්ජාලය හරහා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් මේ මහඟු අවස්ථාව ප්‍රයෝජනයට ගන්න. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න අනිත් දුවදරුවන්ට අපි ගොඩක් ආදරෙන් මතක් කරනවා
අපි AAT නව පන්ති සඳහා ලියාපදිංචි කිරීම කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් කලින් සඳහන් කර ආකාරයට අපේ නියෝජිතයන් හා සම්බන්ධ වෙලා ඕගොල්ලොන්ට ඒ අදාළ ගෙවීම් කටයුතු සහ ලියාපදිංචි කිරීම කටයුතු පිළිබඳව ඕගොල්ලොන්ට තොරතුරු දැනගන්න පුළුවන්. ඒ වගේම AAT විභාග සම්බන්ධයෙන් සහ ඔන්ලයින් පේමන්ට් සම්බන්ධයෙන් යම් විස්තරයක් දැනගන්න තියෙනවා නම් ඕගොල්ලොන්ට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා ඒ තොරතුරු දැනගන්න. අපේ නියෝජිත මණ්ඩලය සහ AAT ආයතනයේ නියෝජනය කරමින් ලිලානි මහත්මිය සහ ආශාන් මහත්මිය ඇතුළු නියෝජිතයින් පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඕගොල්ලොන්ගේ ප්‍රශ්න සහ ගැටළු වලට උත්තර ලබා දෙන්න. ඉතින් මම ඕගොල්ලොන්ට ආරාධනා කරනවා ඕගොල්ලොන්ට යම් දෙයක් දැනගන්න තියෙනවා නම් යම් විශේෂ කරුණක් හෝ ගෙවීම් කටයුතු පිළිබඳව යම් දෙයක් දැනගන්න තියෙනවා නම් ඕගොල්ලොන්ට පුළුවන් මේ අවස්ථාව ප්‍රයෝජනයට අරන් අපිත් එක්ක එකතු වෙලා ඕගොල්ලොන්ගේ ගැටළු निराකරණය කරගන්න. දුවල පුතාලගේ තවත් ගැටලු ඉදිරිපත් කරනකම් මම ඔයගලන්ට කියන්නම් අපේ AAT රැකියා බැංකුව ගැන. ඉතින් මම හිතන්නේ ඔයගලන්ට AAT කළාට පස්සේ රැකියාවක් ලැබීම ලබා දීම අපිට අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ඔබට ඒ සඳහා උදව් වෙන්න පුළුවන්. AAT ආයතනයේ මගින් රැකියා බැංකුවක් පවත්වාගෙන යනවා. එහිදී අපි කරන්නේ අපි හා සම්බන්ධ වෙච්ච ආයතන ගණනාවක් තියෙනවා. ඒක විගණන ආයතන වෙන්න පුළුවන්. වෙනත් mercantile firms වෙන්න පුළුවන්. ඉතින් මේ ආයතන අපිට ඒගොල්ලන්ගේ රැකියා අවස්ථා තියෙනවා නම් අපිට කියනවා AAT අයදුම්කරුවන් එවන්න කියලා. ඉතින් එහිදී ඔබට පුළුවන් ඔබගේ CV එකක් එහෙම නැත්නම් දත්ත ජීව තත්ත්ව පත්‍රිකාවක් අපිට එවලා තිබ්බොත් ඔබ අපිට ඒ සඳහා යොමු කරන්න පුළුවන්. ඉතින් ඔබ දැනටත් A level කරලා ඉවර නම් රැකියාවක් එහෙම නැත්නම් පුහුණුවක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් AAT වෙබ් අඩවියට යන්න. ඒකේ තියෙනවා අපේ රැකියා බැංකුව කියලා වෙබ්සයිට් එකේ එක ටැබ් එකක්. එතනදී තියෙනවා මොකක්ද අපේ ෆෝමැට් එකක් CV එකක් දෙන. ඒ CV එක පුරවලා ඔයගොල්ලෝ අපිට එවන්න. එතකොට එහෙම අපිට පුළුවන් ඔයගලන්ට ඔයගලන්ගේ රැකියාවක් එහෙම නැත්නම් අදාළ ට්‍රේනින් පුහුණු වීමකට ඔබ යොමු කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒකයි කියන්නේ මේ AAT කියන්නේ ඔබට අධ්‍යයන කටයුතු වලට විතරක් නෙමෙයි ඔබේ අනාගතයේ ඔබට රැකියාවක් තහවුරු කරන්න ඕන එකම පාඨමාලාවක් කියන එක. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න දුවදරුවන් අතරේ මං හිතන්නේ ප්‍රදීප් ජයසිංහ මං හිතන්නේ ඔබතුමාට අපේ නියෝජිත මණ්ඩලයෙන් දැනගන්න මොන හරි ඇති කියලා මම හිතනවා. ඔබට මොන හරි ප්‍රශ්නයක් දැනගන්න තියෙනවා නම් මොන හරි උත්තර දැනගන්න තියෙනවා නම් ඔබට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් අපේ දුවදරුවන් අපිත් එක්ක සම්බන්ධ වෙනකම් මම ඔයගොල්ලන්ට අපේ දුරකථන අංක පිළිබඳව යාලීත් මතක් කරන්නම්. මම කලින් සඳහන් කර ආකාරයට ලියාපදිංචි කිරීම කටයුතු සඳහා සහ අනිකුත් තොරතුරු දැනගන්න ඔයගොල්ලන්ට පුළුවන්. මේ අංක හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ තමයි 076 818 39 82 සහ 076 818 39 83. ඉතින් ඒ අංක වලින් ඔයගොල්ලන්ට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ලියාපදිංචි කිරීම කටයුතු කරගන්න සහ අදාළ විස්තර දැනගන්න. ඉතින් මම හිතන්නේ අදට අපේ දුවදරුවන්ට දැනගන්න තියෙන විස්තර මේ වෙන්න ඇති. ඉතින් බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ලිලානි මහත්මියට සහ ආශාන් මහත්මයා ඇතුළු අපේ AAT නියෝජිතයන් සියලු දෙනාටම අපිත් එක්ක අද සම්බන්ධ වුණාට අපි සමග තොරතුරු බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා නැවත වාරයක් අපිත් එක්ක සම්බන්ධ වෙනු සියලු දෙනාටම.